සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේන මෝහේන මූල්හා යේ සත්තා ගච්ඡන්ති දුග්ගතින් තං මෝහං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා දොම්පේ පැලහැල පදිංචි W.A. ජේන්නෝනා මෑණියන් ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් ඒ පින්වත් පිරිසගේ දායකත්වයෙන් ලොව පුරා විසිරී සිටින ධර්ම ශ්‍රවණාබිලාසී ඔබ හැම දෙනාටම අද උතුම් බුදුබණ ටිකක් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. අදත් පින්වතුන් හැම දෙනාම net fm ධර්ම දක්ෂිනාව තුලින් ලෝතර බුදුරජාණන් වහන්සේ අපේ දෙලොව අර්ථයේ පිනිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච අවස්ථාව. තුනුරුවන් කෙරෙහි තුන් සිත පහදවාගෙන මේ ශ්‍රවණය කරන ධර්මය මගේ දෙලොව සුභ සිද්ධිය පිණිසම පිහිටාධාර වේවා හේතු වේවා කියන ඒ උතුම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව හිතේ දරාගෙන ධර්ම ශ්‍රවණය කරන්න කියලා බොහොම ආදරයෙන් මතක් කරනවා. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේ අන්තර්ගත වෙන මෝහ කියන සූත්‍රය. මේ මෝහ කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මෝහං භික්කවේ ඒක ධම්මං පජහත. මහණෙනි, මෝහය නැමැති මේ එකම ධර්මය, මේ එකම කාරණාව පජහත කියන්නේ අත්හරින්න, ඉවත් කරන්න. අහංවෝ පාටි භෝගෝ අනාගාමිතායාති ඒත මත්තං භගවා අවෝච. මම ඔබට ඇප වෙනවා, මම ඔබට සහතික කොට කියනවා මේ මෝහය නැමැති
එකම ධර්මය ඔබ දුරු කරනවා නම් එය ඔබේ අනාගාමි ඵලය සඳහා නිර්වාණ අවබෝධය සඳහා ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වෙනවා කියන කාරණය. පින්වතුනි, මෝහය නැමැති එකම ධර්මයෙන් මිදුනොත්, ඒ මෝහයෙන් ඈත් වුනොත්, මෝහය අත්හැරලා දැම්මහම නිකම් කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම ඔබලාට අප වෙනවා. ඒ කාරණාව ඉවත් කිරීම තුලින් ඔබට අනාගාමි තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණය පිළිබඳව මං අප වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් එහෙම අප වෙනවා කියලා දැඩිව ප්‍රකාශ කරන්න මේ කියන කාරණය අපේ සසර ගමනට කොයිතරම් බලපානවාද, සසර ඇඳ බැඳ තබන්න කොයිතරම් ඉවහල් වෙනවද කියන එක එතනින්ම අපිට පැහැදිලි වෙනවා. මොකද්ද මේ මෝහය කියන්නේ? මෝහය කියන්නේ මුලා බව. කරුණු කාරණාවන් නිසියාකාරයෙන් හඳුනා නොගෙන මුලාවට පත්වීම. ඒක තවදුරටත් අපිට ධර්මානුකූලව විස්තර කරගන්නවා නම් දුක කියන්නේ මොකක්ද කියන එක නොදන්නකම. දුක්ඛ සමුදය කියන්නේ මොකක්ද කියන එක නොදන්නකම. දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද? නිරෝධගාමිනී පටිපදාව කියන්නේ මොකක්ද? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය නොදන්න ස්වභාවයට තමයි ධර්මයේ තුල මෝහය කියලා අර්ථකථනය කරලා තියෙන්නේ. දැන් ජීවිතයේ හරි දුකයි. වේලාවකට මේ ජීවිතය පිළිබඳව පුදුම කලකිරීමක් ඇති වෙනවා. මේ සිදුවෙන දේවල් දිහා බැලුවහම, මුහුණ දෙන්න සිදුවෙන සිද්ධීන් දිහා බැලුවහම බුදුබණ කොයිතරම් සත්‍යද? අනේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් නේද මේ සිද්ධ වෙන්නේ? ඔබ ඔහොම කියනවා, ඔහොම හිතනවා. මේ ජීවිතයේ දුකයි කියලා හිතනවා. ඇත්තටම දුකයි කියලා ඔබ తాවකාලිකව පීඩාවට පත් කරන, තැවීමට වේදනාවට ලක් කරන දේවල් පිළිබඳව ඔබ එහෙම කතා කරාට පින්වතුනි, මොහොතකට කල්පනා කරලා බලන්න ඔබ දුක කියන එක ඇත්තටම හඳුනාගෙන තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ඔබේ මේ පංචස්කන්ධයේ පීඩාවට පත් කරන කාරණාවන් කීපයක් විතරයි ඔබ දුක කියලා හඳුනාගෙන තියෙන්නේ. ශරීරයට ලෙඩක් දුකක් වැළඳෙන එක, මහලු වියට පත් වෙන එක, මරණයට පත් වෙන එක, තමන් ප්‍රිය කරන ආදරය කරන අය ඇසුරු කරන්න නොලැබෙන එක, තමන්ගේ සිතුම් පැතුම් බිඳ වැටෙන එක, සඵල කරගන්න බැරි වෙන එක, මෙන්න මේ වගේ කාරණාවන් ටිකක් විතරයි ඔබ මේ දුක හැටියට හඳුනාගෙන තියෙන්නේ. හැබැයි පුත්තා මත්ති ධනම් මත්ති ඉති බහලෝ විහඤ්ඤති. ඔබට මිල මුදල් ලැබුණොත් ඔබ ඒක දුකයි කියලා දකින්නවාද? ඔබ කවදාවත් ඔබේ දරුවෝ
දුකයි කියලා හිතුවද? ඔබට තියෙන ඔය දේපල දුකට හේතු වෙන කාරණා කියලා හිතුවද? නෑ, එහෙම හිතුවේ නැහැ, එහෙම හිතෙන්නෙත් නෑ. ඒ නිසානේ තව තව අපි ගොඩ ගහ ගන්න උත්සාහවත් වෙන්නේ. මිනිසෙක් භෞතික වශයෙන් සංවර්ධනය වෙන එක ධර්මයට පටහැනි එකක් නෙමෙයි. ගෙවල් දොරවල් හදාගන්න එක, යාන වාහන පාවිච්චි කරන එක, ඒ සුඛ විහරණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කරගන්න එක වරදක් නෙමෙයි ධර්මයට අනුව. හැබැයි මේ හැමදේම තමයි දුක කියලා කියන්නේ. දැන් බුදුවරයන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් ඔය හැමදේම පරිහරණය කරනවා. යථා ස්වභාවයේ තේරුම් අරගෙන. ඔබේ නිවසට සුළඟෙන්, වැස්සෙන්, ගම් වතුරෙන් යම් හානියක් වුණොත්, ගම්බදට වෙන්න අලි වගේ සතුන්ගෙන් සිද්ධ වෙන හානි, ඔබේ කෙත් වතු වලට සිද්ධ වෙන හානි, මේවා එහෙම සිද්ධ වෙනකොට ඔබ වේදනාවට, දුකට පත් කරනවා. ඒවා සුරක්ෂිතව යහපත්ව තියෙනකොට ඔබ සතුටට, සැනසීමට පත් කරනවා. දැන් මේ දුක ජීවිතයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ලෝකය දුක මත පිහිටලයි පවතින්නේ කියලා. එතකොට මේ අපි ලෞකික ලෝකයේ තුල භෞතික වශයෙන් ජීවිතයට ඒකරාශී කරගන්න හැම දෙයකම ඒ අනිත්‍යතාවයේ මත, වෙනස් වීම මත දුක් වේදනාවන් අපිට විඳින්න සිද්ධ වෙනවා. දරුවන්ට ලෙඩක් දුකක් හැදුනත් අපි දුක් වෙනවා. දරුවෝ අපිට සතුටක්, දේපල අපිට සතුටක්. හැබැයි ඒකේ දුක්ඛ සහගත ස්වභාවය තමයි ඒවට හානි පැමිණෙනකොට, ඒවා විනාශ වෙනකොට අපි මනසින් තැවෙනවා, පීඩාවට පත් වෙනවා. එතකොට යමක් තමන්ගේ ජීවිතයට දුකක් එකතු කරනවා කියලා දැනෙනවා නම්, වේදනාවක් පිණිස ඒක හේතු වෙනවා කියලා දන්නවනම්, ඒ දුක උපදවන වේදනාකාරී දේවල් තව තවත් තමන්ගේ ලෝකෙ තුල ගොඩ ගහ ගන්න වෙරවීරිය දරනවාට වඩා දිවි පැවැත්ම සඳහා ඒවා භාවිතා කරමින්, ඒවා උපයෝගී කරගනිමින් පුච්චලයා වෙරවීරිය දරන්නේ මේ දුකට හේතු වෙන, දුක් සහිත මේ සසර ගමනින් එතර වෙන්න. දුක කියන එක මතු පිටින් දැකලා දුකයි දුකයි කියනවාට වඩා එහාට ගිහිල්ලා ගැඹුරින් බුදුදහම තුල අපිට පෙන්වා දීලා තියෙනවා. මෙන්න මේ බුදුදහම තුල දුකයි කියන දේ. දැන් ඔබ පුදුම වෙනවා, දරුවෝ අපේ දුක පිණිස හේතු වෙන එක. ඔබ දරුවන්ට තියෙන බැඳීම, බිරිඳට තියෙන බැඳීම, ස්වාමියාට තියෙන බැඳීම එක කල්පනා කරනකොට අනේ ඒ තමයි මගේ ලෝකේ. ඒ අයට මොනවා හරි වුණොත් මට ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ අයට මොනවත් වෙනවා නම් මට දරා ගන්න බෑ. ඔබ හැම වෙලාවෙම ඒ ලොකු සෙනෙහසකින්, ලොකු බැඳීමකින් කටයුතු කරනවා. ඒක වරදක් නැහැ. හැබැයි මේ හැම දෙයක්ම අනිත්‍යතාවයෙන් යුක්තයි, විනාශ වෙනවා කියන කාරණය අපි දැනුවත් වෙලා ඉන්න ඕන. අවබෝධයෙන් ඉන්න ඕන. ඔබ මගට බැහැලා ගමනක් යනකොට කවුරු හරි ඔබට දැනුවත් කරනවා, අහවල් තැන
ඔබට පහර දෙන්න පිහියෙන් අනින්න ඔබව විනාශ කරන්න කෙනෙක් රැකවල්ලාගෙන සිටිනවා කියලා. එහෙම දැනුවත් වෙන්න ලැබුණොත් ඔබ ඒ ගමන යනවා අවබෝධයෙන් යන්නේ පෙර සූදානමක් ඇතිව යන්නේ තමන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා අඩුම තරමේ කොළු කෑල්ලක් හරි අතේ තියාගෙන යනවා ඒ අවදානම් සහගත අවස්ථාවට මුහුණ දෙන්න ලැබෙනකොට පුළුවන් ආකාරයෙන් ඒකෙන් මිදෙන්න ආරක්ෂා වෙන්න උපකරණ අරගෙන තමයි ඔබ යන්නේ. හැබැයි ඔබ එහෙම පිටමං වෙලා යනවා ගමන කවුරුවත් ඔබට කිව්වෙත් නෑ ඔබ දැනුවත් වුනේත් නෑ අතරමඟදී මෙහෙම විපතකට කරදරයකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. එවැනි අවස්ථාවක් උදා වුණොත් ඔබේ ස්වභාවය කෙබඳුද? ඔබ මවිත වෙනවා. ඔබ නොසන්සුන් වෙනවා, කලබලයටපත් වෙනවා. ඇයි මට මෙහෙම වුනේ? මොකද්ද මං කරපු වරද? මෙහෙම දෙයක් ගැන මට හෝඩුවාවක්වත් දැනිලා තිබුණේ. මොකද්ද මේ සිද්ධ වුනේ? ඔබ තුස්නිම් භූත වෙනවා. මවිත වෙලා කර කියාගත දෙයක් නොමැතිව විස්මයටපත් වෙලා බලාගෙන ඉන්න මේ සිදු වුනේ මොකද්ද කියලා. ඇතැම් විට සිහිමුරුජ්ජා වෙන්න පුළුවන්. ඇයි එහෙම වුනේ? ඒ ගැන නොදැනුවත් අහම්බෙන් සිදුවෙච්ච සිදුවීමක් නිසා. පින්වතුනි මම මේ දෙපැත්තක් ගැන කිව්වා. එක පුච්චලයක් පිටමං වෙලා යනවා ගමනක් ඒ යන කෙනාට දැනුවත් කරනවා කල්පනාවෙන් යන්න, ආරක්ෂාව ගැන හිතන්න, සුරක්ෂිත වෙන්න, අහවල් තැන රැකවල්ලාගෙන ඉන්න ඔබට පොළොවලින් පහර දෙන්න, ඔබව විනාශ කරන්න. ඒ නිසා කල්පනාවෙන් යන්න. දැන් ඒක අහගෙන යන කෙනා ඊට මුහුණ දීමට සූදානමින් යනවා. දෙවෙනි කෙනාට එහෙම කවුරුවත් දැනුවත් කරන්නේ නැහැ. එයා කිසිම වග විභාගයක් නැතුව පිටමං වෙලා යනවා. අර කියපු විදිහට හදිසියේ තැනකදී අර වගේ කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයා කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එක සැරේටම අහසින් කඩා වැටුණා වගේ මොකද්ද මේ සිද්ධ වුනේ කියලා පුදුම වෙලා බලාගෙන ඉන්නවා. ඔය දෙක ගලපලා ජීවිතයට එකතු කරගෙන බලන්න. අපේ ජීවිතයට ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. ඒක අර දැනුවත්ව මගට බැහැලා යන පුජ්‍යලයාට අත්විඳින්න සිදුවෙන දෙයක් හැටියට අපි බාරගත යුතුද? එහෙම නැත්නම් නොදැනුවත්ව යන ගමන තුල එක සැරේටම කඩා පහත් වෙච්ච දෙයක් හැටියටද අපි බාරගත යුතු වෙන්නේ? නැත්නම් මේ පංචස්කන්ධයේ ස්වභාවයේ හැටියට ඕනෑම අවස්ථාවක අපේ ශරීරය තුල ඕනෑම විදිහේ රෝගාබාධයක් හටගන්න පුළුවන්. අපේ තියෙන මේ දේපල, අපි සන්තකව තියෙන පරිවාර සම්පත්තිය, දූපුතුන්, නෑහිතවතුන්, දෙමව්පියන්, සහෝදරයන්, මේ සියලු දේවල් ඔය කියන ධර්මතාවයට ගොදුරු වෙන්න පුළුවන්. එහෙමනම් එහෙම ගොදුරු වෙනවා කියන්නේ මේ ලෝක ධර්මතාවයේ තමයි මේවා කැඩෙනවා, බිඳෙනවා. උප්පාද, තිති, භංග කියන ලක්ෂණත්‍රයක් අපිට සංස්කාර ධර්මයන්ගේ පෙන්නලා තියෙනවනේ ධර්මයේ තුල. හට ගන්නවා, පවතිනවා, විනාශ වෙලා යනවා. මේ සංස්කාර ලෝකේ ස්වභාවය ඒකයි. එහෙම අනිත්‍යතාවයටපත් වෙනවා නම්, විනාශ ස්වභාවයටපත් වෙනවා නම්, වෙනසකට ලක් වෙනවා නම්, ඒ නිසා දුක වේදනාව ඇති කරනවා. මෙන්න මේ යථාර්ථය නොදන්න භාවය මෝහයේ හැටියට
පෙන්වා දීලා තියෙනවා. ඊළඟට ඒ දුක උපදවන්නේ කවුද? නිපදවන්නේ කවුද? ඒක තමන් විසින්ම නිර්මාණය කරගන්න එක. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ. ඔය ආදී වශයෙන් මේ අවිද්‍යාව නැමැති මෝහයෙන් මුලා වුණාම අවිද්‍යාවමයි රෝපණය වෙන්නේ, වැඩි දියුණු වෙන්නේ. ඒ අවිද්‍යාව නැමැති සාධකේ නිසා අපි කෙලෙස් රැස් කරනවා. එතකොට ඒක නිර්මාණකරුවත් තමාමයි, පුජ්‍යලයාමයි. තමන්නම් නිර්මාණකරුවා ඒකේ නිර්මාණය නොකර ඉන්න කෙනා වෙන්නේ තමන්ටමනේ. තමන්ම නිර්මාණය කරගන්නවා නම් තමන්ම නිර්මාණය කිරීම අත්හැරියොත්, ඒ නිර්මාණය කිරීමේ ක්‍රියාව අත්හිටෙව්වොත් එතනින් එහාට ඒ නිර්මාණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ අත්හිටුවීමට තමයි බුදුදහම තුල කෙලෙස් ප්‍රහීන කිරීම කියලා අපිට පෙන්වා දීලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්න කමට කියනවා මෝහය කියලා. ඒ මෝහයෙන් තවත් ක්ලේශ ධර්ම දෙකක් එක්ක සම්මිශ්‍රණය වෙනවා. මෝහයෙන් තොරව රාගයත් ද්වේෂයත් කියන මේ දෙක කවදාකවත් උපදින්නේ නැහැ. මෝහය නිසාම තමයි රාගය උපදින්නේ. යථාවබෝධයේ තියෙනවා නම් රූපයේ ස්වභාවයේ විනිවිද දකින්න පුළුවන් නම් පුජ්‍යලයා රාගයෙන් රූපයේ බැඳෙන්නේ නැහෙනේ. රූපයේ යථා ස්වභාවය අපිට මිනිස් සිරුර ගැන ගත්තාම අට්ටි මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු ආදී වශයෙන් අපිට මේක දෙතිස් කුණපයකට බෙදලා පෙන්නලා තියෙනවා. ඔබේ නිවසේ අතුපතු ගාලා එකතු වෙන කුණු ටික වටිනවා කියලා අරන් තියාගෙන තියනවාද? හැමදාම මුළු තැන්ගේ උයන පිහනකොට එකතු වෙන කැලි කසල ටික ආරක්ෂා කරගෙන තියනවාද? නෑ, ඒ හැමදේම පුළුවන් තරම් ඉවත් කරන්න, ඈතට දාන්න තමයි අපි උත්සාහ කරන්නේ. කුණු ගොඩක් කවුරුවත් තමන්ගේ නිවස තුල තබා ගන්නේ නැහැ. එතකොට මේ රූපය අපි විනිවිද දකිනකොට රූපයට අපි රාගයෙන් බැඳෙන්නේ නැහැ. රූපයේ ස්වභාවය හරියාකාරව වටහා ගත්තාම මේ රූපය පිළිබඳව තෘෂ්ණාවෙන් රාගයෙන් බැඳෙන එකෙන් ඈත් වෙනවා. සිරිමානම් වෙසඟන මරණයට පත්වෙච්ච අවස්ථාවේදී රූපයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපූරු විවරණයක් කරනවා. පස්සචිත්ත කතම් බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුහන්ටිති චිත්ත කතම් බිම්බං. ඊ타ම විසිතුරු කොට අලංකාර රෙදිපිලිවලින් ආභරණ වලින් සරසලා අලංකාර කරන ලද මේ ශරීරය අරුකායන් සමුස්සිතං නොඑක ආකාරයේ ඇට සැකිල්ලකින් ඇට කටු වලින් නගා සිටුවලා තියෙන්නේ.
කුණු ඇගිරෙන වනයක් දදයක් වගේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච 300ක් පමණ ඇටකටු වලින් හා 900ක් පමණ නහරවැල් වලින් ගලපලා නගා සිටුවලා තියෙන මේ පංචස්කන්ධය මේ රූපය නිරන්තරයෙන්ම රෝගාබාධවලට ගොදුරු වෙනවා. කුණු වෙච්ච අඹ ගෙඩියක් බුදින්න කවුරුවත් පෙළඹෙන්නේ නැහැ. නරක් වෙච්ච යමක් වෙත්නම් ඒක ඉවත් කරන්නයි උත්සාහවත් වෙන්නේ. මේ තමයි රූපයේ ස්වභාවය. මේ කියන తত্ত্বය නොදන්න භාවය කියන්නේ මෝහය. ඒ මෝහය නිසා රාගය ජනිත කරනවා. ඒ වගේම ද්වේෂය ඇති කරනවා. නරක් වෙච්ච දේවල් අයින් කරගන්න බැරි වුණාම ද්වේෂයෙන් පුජ්‍යලයා කැළඹීමට ලක් වෙනවා. සමහර අවස්ථාවල අපි දකිනවානේ ඔය පරිසරය පිරිසිදු කරන අපේ අම්මලා තාත්තලා පින්වතුන්ලා ඒ නගර සභාවේ සේවය කරන අපේ අම්මලා තාත්තලා ඒ පින්වතුන්ලා පඩි නඩි නිසා වෙන්න පුළුවන් යම් කිසි වෘත්තීයමය ගැටලුවක් නිසා වෙන්න පුළුවන් කිසියම් ආකාරයක වැඩවර්ජනයක් ආරම්භ කළොත් එහෙම මුළු කොළඹ නගරයේම දුගදහමන තත්ත්වයට පත් වෙනවනේ. ඊළඟට මේ මන්දිරවල ඉන්න අය එළියට බෑලා කෑකෝ ගහලා නගර සභාවට පාලකයන්ට බලපෑම් කරනවානේ මේ කුණු ටික ඉවත් කරලා දෙන්න කියලා. ඒ මොකද්ද? ඒ ද්වේෂය එතන තියෙන්නේ තමන් ආස කරන ප්‍රිය කරන පරිසරය තමන්ට නොලැබෙනකොට ද්වේෂය ඇති කරනවා. එහෙමනම් මෝහයෙන් තොරව රාගයත් ද්වේෂයත් කියන මේ දෙක පුජ්‍යල මනස තුල පහළවන්නේ නැහැ. එහෙනම් මෝහයෙන් මිදිච්ච කෙනාට රාගයක් නැහැ ද්වේෂයක් නැහැ. යම් කෙනෙකුගේ මනස තුල රාගය ඇලීම ඇති වෙනවා නම් ඒ වගේම ද්වේෂය ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේම මෝහයෙන් මුලා වෙලා ඉන්න නිසා යථාර්ථය නොදන්න නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මූල්හෝ අත්තං න ජානාති මූල්හෝ ධම්මං න පස්සති අන්දං නමං තදා හෝති යං මෝහෝ සහතේ නරං කියලා. මූල්හෝ අත්තං න ජානාති මුලා වූ තැනැත්තා අර්ථය දන්නේ නැහැ. හොඳ මොකද්ද නරක මොකද්ද කියන එක තෝරගන්න පුළුවන් ප්‍රකෘති මානසිකත්වයක් නැහැ මෝහයෙන් මත් වෙච්ච කෙනා මුලා වෙච්ච කෙනා. මූල්හෝ ධම්මං න පස්සති සද්ධර්මය අසද්ධර්මය මොකද්ද කියලා මෝහයෙන් මුලා වෙච්ච කෙනාට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. අන්දං නමං තදා හෝති යං මෝහෝ සහතේ නරං. මෝහයෙන් කිසියම් පුජ්‍යලයක් වැසී සිටින විටදී එයා අඳුරේ ගිලිච්ච අන්ධකාරයේ ගිලිච්ච කෙනෙක් බවට පත් වෙනවා. අන්ධ කෙනෙක් බවට පත් වෙනවා. එයාට මේ ලෝකයේ තියෙන යථාර්ථය හැබෑ ස්වභාවය විනිවිද දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන් කරන කියන ක්‍රියාකාරකම් නිවැරදි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
යේන මෝහේන මූල්හා යේ සත්තා ගච්ඡanti දුග්ගතින්. මෝහයෙන් මුලා වූ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සත්‍යෝ දුගතියටමයි ගමන් කරන්නේ. තං මෝහං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ. විදර්ශනා ඥානයෙන් දැකලා බලලා ඒ මෝහය සම්‍යක් ප්‍රඥාවෙන් සහ මුලින් ඉවත් කරනවා නම්, මුලින්ම උදුරලා දානවා නම්, ඒ මෝහයෙන් මිදිච්ච කෙනා, මෝහය මුළුමනින්ම නැති කරපු කෙනා, න පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති. මේ ලෝකයට නැවත ආගමනයක්, පුනරාගමනයක්, පුනර්භවයක් නැවත සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට නැවත පැමිණෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. බලන්න පින්වතුනි, මෝහයෙන් මිදෙනවා නම් අපිට මේ සසර කෙලවර දකින්න කොච්චර පහසුද කියලා. එකනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නකොටම නිර්වාණගාමී ප්‍රතිපදාව තුල ඵලදායීව ගමන් කරන්න නම්, සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මගඵල කෙරෙහි ඵලදායීව ගමන් කරන්න නම් පුච්චලයා සම්මා දිට්ඨිය ඇති කරගත යුතුයි. සම්මා දිට්ඨිය නැතුව සම්මා වාචාව වඩන්න පුළුවන් කමක් නැහැ. සම්මා කම්මන්තේ වඩන්න පුළුවන් කමක් නැහැ. එතනදි තමයි අර මෝහයෙන් මුලා වෙච්ච කෙනා තමයි සරුදේ નિසරු විදිහට, નિසරුදේ සරු විදිහට මේක පටලවලා අල්ලගෙන තමන්ගේ භව ගමන දික් කරගන්නේ. එනිසා විදර්ශනා ඥානේ විනිවිද දකින නුවණින්, මනා ප්‍රඥාවෙන් මේක මුලින් උපුටා දාපු කෙනා නැවත මේ ලෝකයට පැමිණෙන්නේ නැහැ කියලා, අනාගාමි තත්ත්වයට පත් වෙනවා කියලා මේ මෝහ සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතිඋත්තක පාළියේ එන මේ සූත්‍ර දේශනාවට අදාළවම ලෝභය, ද්වේෂය, මෝහය, එවැගේම ක්‍රෝධය ආදී ක්ලේශ ධර්මත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනත් එක්කම පහදා දීලා තියෙනවා. මේ ක්ලේශ ධර්මයන් නිසාම පුජ්‍යලයා සසර සැරිසරන්න සාධක සකස් කරගන්නවා කියන කාරණේ. අනත්ත ජනනෝ මෝහෝ මෝහෝ චිත්තප්පකෝපනා. මෝහය අනර්ථයක්මයි ඇති කරන්නේ. පුජ්‍යලයාට යහපතක් කිසිම විටක මෝහයෙන් ඇති කරන්නේ නැහැ. දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ ජීවිතයට හැම වෙලාවෙම විපත්ති කරන දෙයක් තියෙනවා නම්, ඔබේ ජීවිතයට හැම වෙලාවෙම හානි පමුණුවන දෙයක් තියෙනවා නම්, ඒක රැකගන්නද අපි උත්සාහ කරන්නේ, ඒකෙන් මිදෙන්නද? සාමාන්‍යයෙන් සිහිනුවණින් යුක්ත මිනිස්සයා පින්වතුනි ඒකෙන් මිදෙන්නනේ උත්සාහ කරන්නේ. කෙලෙස් බරිත, කෙලෙස් වසඟයට වැටිච්ච මේ පුහුදුන් සත්‍යයේ අරුම පුදුම ස්වභාවයේ තමයි මේ මෝහය. ඒ විපත්තිකර தත්ත්වයේ පිළිබඳව දකින්නේ නැතුව ඒකම රැකගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ ලෝකේ සංස්කාර ලෝකේ විනිවිද දකින්න යන්නේ නැතිව, ඒ පැත්තට හිත යොමු කරන්නේ නැතුව, මෝහේම ගිලිලා මේකම තමයි සැප, මේකම තමයි හොඳ,
මෙතනම තමයි සුඛාස්වාදයේ තිබෙන්නේ. මේ විදිහටම තමයි මට යන්න ඕන කියලා එයම විඳින්නට, එයම ආරක්ෂා කරගන්නට, එයම පෝෂණය කරගන්නට පුහුදුම් පුජ්‍යලයා කටයුතු කරනවා මෝහයෙන් මුලා වුණාට පස්සේ. එනිසා තමන්ට අනර්ථයක් උපදවන, තමන්ගේ භවගමන දිග්ගස්සන, සසර පුරාවටම දුකට ඇද දමන මේ මෝහයෙන් මිදෙන්න පුජ්‍යලයා පෙළඹෙන්නේ නැහැ. විදර්ශනා නුවණින්, විනිවිද දකින නුවණින් මේ කාරණේ අවබෝධ කරගත්ත කෙනා ඒ මෝහය මුලිනුපුටා දමලා ජීවිතය අර්ථ සහිත විදිහට සකස් කරගන්න කටයුතු කරනවා. මෝහෝ චිත්තප්පකෝපනා. මෝහය හිත ප්‍රකෝපයට පත් කරනවා. හිත කැළඹීමට පත් කරනවා. හිතේ ප්‍රසන්න භාවය, පවිත්‍රතාවය, සංසුන්කම නැති කරලා වියරු ගතිය ඇති කරනවා. සරපරුෂ ගතිය ඇති කරනවා. කෑදරකම, මසුරුකම, පෙරේතකම මේ වගේ ස්වභාවයන් ඇති කරලා හිත මුළුමනින්ම විනාශ කිරීමටත් මෝහය හේතු වෙනවා. දැන් බලන්නකෝ, මෝහය අනර්ථයේ උපදවන කාරණයක් හැටියට ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම මෝහය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට සියලුම කුසල ධර්මයන්ගේ රැස්කිරීම පිණිස බාධා සහිත වෙන කාරණයක් හැටියට පෙන්නන මේ මෝහය අකුසලයන් රැස්කිරීම පිණිස හේතු වෙනවා. අවිද්‍යාව රෝපණය කරන, අවිද්‍යාව පෝෂණය කරන දෙයක් බවට පත් වෙනවා. පුජ්‍යලයා සසර පවත්වන්න හේතු වෙන, සසර ගමනට දිගින් දිගටම ඇද දමන, කර්ම රැස් කරන්න, කෙලෙස් රැස් කරන්න උප්පත්තිය බවට පත් වෙන්නේ, අනුබල දෙන්නේ මෝහයයි. එනිසා මේ මෝහය යමෙක් දුරු කරනවා නම් නපුනායන්ති මං ලෝකං, මේ ලෝකයට නැවත පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, කුක්කුච්ච, විචිකිච්ඡා, අවිද්‍යාව මේ ආදී වශයෙන් තියෙන ක්ලේශ ධර්මයන්, මනස ව්‍යාකූල කරන ක්ලේශ ධර්මයන් දිගින් දිගටම පෝෂණය කරන්න, වර්ධනය කරන්න පුජ්‍යලයා යොමු වෙන්නේ, නතු වෙන්නේ මෝහයෙන් මත් වෙලා තියෙන නිසායි. ඒ මෝහයෙන් මිදිච්ච කෙනා නිර්වාණය කරාමයි ගමන් කරන්නේ. නිබ්බත්තේ තබ්බෝ අත්තෝ සබ්බෝ යෝ මෝහ මුත්තෝ. යමෙක් මෝහයෙන් මිදුනද එයා නිර්වාණාර්ථයම, නිවන්ම අර්ථය අරමුණු කරගෙන ඒ ගමන් මගේ නිරත වෙනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා සසර ගමන දික්ගස්සන, ජීවිතයේ මෙලොවත් පරිහානියට හේතු වෙන, පරලොවත් දුක් සහිත පිණිස පවතින මේ මෝහය දුරු කිරීමට නිරන්තරයෙන්ම පුජ්‍යලයා උත්සාහවත් විය යුතුයි. ඒ දුරු කරන්න නම් ඒ යථා ස්වභාවයේ තේරුම් ගන්න ඕනේ. ඒ යථා ස්වභාවය කියන්නේ කුමක්ද? දුක්
දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කර ගැනීමෙන් තමයි ඒ මෝහයෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව හඳුනා ගන්නවා කියන්නේ මේ සංස්කාර ලෝකය නිර්මාණය වෙලා තියෙන ආකාරය, හේතුඵල සම්බන්ධතාවය, හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. මේවා මේ එක එක හේතුත් එක්ක එකතු වෙලා නිර්මාණය වෙලා හැදිලා තියෙනවා. ඒ හේතුන් කැඩිලා බිඳිලා ගියාම ඒවා නැති වෙලා යනවා. මෙන්න මේ කියන යථාර්ථය දැකලා කෙලෙස් ප්‍රහීන කරන්න අවශ්‍ය කරන ප්‍රඥාව දල්වා ගැනීමට පුජ්‍යලයා වෙහෙසෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කරගත්තොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගග්ගි දහති මච්චේ නරේ කාමාදි මුච්චිතේ දෝසග්ගි පන බ්‍යාපන්නේ නරේ පානාති පාතිනෝ මෝහග්ගි පන සම්මූල්හෝ අරිය ධම්මේ අකෝවිදෝ. රාග නැමැති ගින්න කාමයන්හි මුලාවී සිටින්නා වූ පුච්චලයන් දවනවා. රාගය කියන්නේ ගින්නක්නේ. ඒ ගින්න පංචකාමයන්ට මුලා වෙලා ඉන්න පුච්චලයාව දැවීමට පත් කරනවා. ඔබව පුච්චන, ඔබට නොපෙනෙන ගින්න ගැනයි මේ කියන්නේ. ඇඟපත වේදනා දෙනවා. නිතරම හුස්ම හිරවෙන ගතියෙනවා. කෑම කන්න බැරි තත්ත්වයනවා. නින්ද අඩුකම එනවා. නොසන්සුන් භාවය ඇති වෙනවා. සියො ළඟ දැවෙනකොට පිච්චෙනකොට රාග ගින්නෙන් මේ කියන තත්ත්වයන් ඇති වෙනවා. පංචකාමයන්ට මුලා වෙලා ඉන්නකොට මේ කාම ගින්නෙන්, රාග ගින්නෙන් පුජ්‍යලයා දැවෙනවා. දෝසග්ගි පන බ්‍යාපන්නේ නරේ පානාති පාතිනෝ. ද්වේෂගින්නෙන් දූසිත සිත් ඇති පුච්චලයා ප්‍රාණඝාතාදී නොයෙක් අකුසලයන් ඒකරාශී කරගන්නවා. ද්වේෂයෙන් ඇලලී ගියාම ඒ ද්වේෂගින්නෙන් පුච්චලයා මුසපත් වුණාම අනිකාව නසන්න, විනාශ කරන්න, හානි කරන්න කටයුතු කරනවා. මෝහ නැමැති ගින්න මෝහග්ගි පන සම්මූල්හේ අරිය ධම්මේ අකෝවිදෝ. මෝහ නැමැති ගින්න ආර්ය ධර්මය නොදන්න පුච්චලයා මුලාවට පත් කරනවා. අපි කිව්වා දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්න පුච්චලයා මෝහය නැමැති ගින්නෙන් දැවීමට, පිච්චීමට ලක් කරනවා. ඒතේ අග්ගි අජානන්තා සක්කායාබිරතා පජා තේ වඩ්ඩයන්ති නිරයං තිරච්ඡානංච යෝනියෝ අසුරං පෙත්ති විසයං අමුත්තා මාර බන්ධනා කියලා දේශනා කරනවා. ඒ ගිනි පිළිබඳව නොදන්නා වූ මම මගේ කියන දෘෂ්ටියෙන්, සක්කාය දෘෂ්ටියෙන් උපාදාන වශයෙන් මේ පංචස්කන්ධයෙහි ඇලුණු අල්වාගත්ත පුච්චලයා මාර බන්ධනයෙන් මිදෙන්නේ නැහැ.
මාරයාගේ වසඟයෙන් ඒ අයට මිදෙන්න පුළුවන් කමක් නැහැ. මේ රාග, ද්වේෂ, මෝහ නැමැති ගිනි වලින් දැවි දැවි පිච්චි පිච්චි එයම හොඳයි, සුබයි, සැපයි කියලා කෙලෙස් රැස් කරමින් උපාදාන වශයෙන් ඒවාම අල්ලගෙන මාරයාගේ ග්‍රහණයෙන් නොමිදී මේ සසර ගමනේ සැරිසරන පුජ්‍යලයා නරක, තිරිසන්, අසුර, ප්‍රේත කියන මේ සතර අපායන් වල නැවත නැවත ඉපිදෙමින් සසර සැරිසරනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම යේච රත්තින් දිවා යුත්තා සම්මා සම්බුද්ධ ශාසනේ තේ නිබ්බාපෙන්ති රාගග්ගින් නිච්ඡං අසුභ සංඤ්ඤෝ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි දිවාරෑ දෙකෙහි නිරන්තරයෙන්ම මේ ශරීරයේ තියෙන, රූපයේ තියෙන අසුභ බව, අනිත්‍යතාවය, අස්තිර භාවය මෙනෙහි කරනවා නම්, ප්‍රගුණ කරනවා නම් ඒ තැනැත්තා ඒ රාග ගින්නෙන් නිදහස් වෙනවා කියන කාරණය පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම ද්වේෂයෙන් පිච්චෙන දැවෙන කෙනා මෛත්‍රිය වඩනවා නම්, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා නම්, ඥානවන්ත වූ ඒ තැනැත්තා ද්වේෂ ගින්නෙන් දැවෙන්නේ නැතුව, පිච්චෙන්නේ නැතුව සුවසේ ජීවත් වෙනවා. ඒ වගේම රෑ දවල් දෙකේ අනලස්ව නොයෙක් ආකාරයේ කාමච්ඡන්දාදී ක්ලේශයන්ට සිත වෙලා ගන්නට ඉඩ නොදී ඒවායෙන් හිත නිදහස් කරගෙන ඒවා ප්‍රහීන කිරීමට පුජ්‍යලයා චතුරාර්ය සත්‍ය ධර්මය මෙනෙහි කරනවා නම් ඒ පුජ්‍යලයා අනිවාර්යයෙන්ම නිර්වාණ අවබෝධයට පත් වෙනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපිට පැහැදිලි වෙනවා මේ සසර ගමන පින්වතුනි සැරිසරන්න හේතු වෙන මූල සාධකයක් තමයි මෝහය කියන්නේ. මෝහය ගැන කතා කරනකොට රාගය, ද්වේෂය දෙකම අන්තර්ගත වෙනවා. අපි ධර්මදේශනාව ආරම්භයේදී ඒ කාරණාවන් ඔබට මතක් කරලා දුන්නා. රාගය කොහොමද මෝහය නිසා ඇති වෙන්නේ? විනිවිද නොදකින නිසා, මුලා භවට පත්වෙච්ච නිසා, රූපේ යථාර්ථය නොදන්න නිසා, රූපය හොඳයි, සුභයි, සැපයි කියලා අල්වා ගන්න නිසා රූපය කෙරෙහි බැඳිලා මුලා වෙලා ඒ ගින්නට පිච්චෙනවා. ඒ වගේම ද්වේෂයත් ඒ ආකාරයෙන්ම තමන් ප්‍රිය කරන පරිසරය තමන්ට නොලැබෙනකොට, ප්‍රිය කරන දේවල් තමන්ගේ විනාශ වෙලා යනකොට ද්වේෂ ගින්න ඇති වෙනවා. රාගය නැමැති ගින්න නැති කරන්න අසුභ භාවනාව වඩන්න, එහෙම නැත්නම් අනිත්‍යතාවය, අසුභ පැත්ත නිමිති කරගෙන නිතර නිතර මෙනෙහි කරන්න, මානසික රෝගියෙක් බවට පත් වෙන්න නෙමෙයි, ජීවිතය යහතින් පවත්වා ගන්න, ජීවිතේ නිරුපද්‍රිතව පවත්වා ගන්න, පියවි සිහියට පත් වෙන්න, ඒ යථාර්ථයේ දකින්න තමයි අපි ඒ අනිත්‍යතාවයේ අසුභ පැත්ත මෙනෙහි කරන්නේ. නිතර නිතර ද්වේෂයෙන් දැවෙනවා නම්, පිච්චෙනවා නම් ඔබ මෛත්‍රියට හිත පුරුදු කරන්න, නතු කරන්න, මෙත් වඩන්න. එතකොට ඔබට ඒ
සියලු දේ පිළිබඳව විනිවිද දැකලා අනුකම්පාව උපදවාගෙන උපේක්ෂා සහගතව මුදිතා ගුණයෙන් යුතුව නොසැලෙන නොකැළඹුණු මනසකින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. නිවැරදි අවබෝධය ඇති කරගන්න චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රතිපදාවේ ගමන් කරන්න, ඒ ප්‍රතිපදාව වඩන්න. එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා අනාගාමි ඵලයට පත් වෙන්න. නරක, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායට නොවැටි මගඵල ලබාගෙන කෙලවර නිවනින් සැනසීමට මාවත පාදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ඔබේ මනස හැඩගස්සා ගන්න. ඒ සඳහා ඔබේ ඔය බල සම්පන්න මනස ශක්තිමත් කරගන්න. ඔබට තුනුරුවන්ගේ සරණින් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා දොම්පේ පැලහැල පදිංචි W.A. ජේන් නෝනා මෑණියන් ඇතුළු පවුලේ දූ දරු පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2021 ජනවාරි මාස 6 වන දිනට නෙවිල් කරුණාරත්න මහත්මයා අභාව ප්‍රාප්ත වී වසර 2ක් පිරීම නිමිත්තෙන් එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමට කේ.පී. ජයසේකර පියතුමා, ඥානරත්න මාමා ඇතුළු නමින් මිය පරලෝකීය පවුලේ සැමට පුණ්‍යානුමෝදනා කිරීමට හා නිවන් ප්‍රාර්ථනා කිරීමට W.A. ජේන් නෝනා මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට ලහිරු, ලක්සිත, චනුක, චමිදු, තෙනුල යන පවුලේ මුණුබුරන්ගේ නැනනුවන පහළවීම සඳහා ආශිර්වාද කිරීම, සුජීවත්ව වෙසෙන පවුලේ සැමට නිදුක් නිරෝගී සුව, චිරජීවනය හා ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම කියන මේ පින්වන්ත අරමුණු පෙරදරි කරගෙන අද ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වය දරලා කටයුතු කරන්නට යෙදුණා. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන හැම දිනාම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී සුවය, සෙත සාන්තිය, සැනසෙල්ල උදා කර ගනිත්වා, දීර්ඝායුෂ සලසා ගනිත්වා. ඒ වගේම මියගිය නෑහිතවතුන් සියලු දෙනාම පින් අනුමෝදන් වේවා. ඒ අය සසර ගමන සුවපත් කර ගනීවා. අපි හැම දිනාටම නිවන් දකින්න මේ උතුම් පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැම දිනාටම තුනුරුවන්ගේ සරණයි.